සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අපි අද මේ සම්බන්ධ වෙලා ඉන්නේ අපොසු උසස් පෙළ ගිණුම්කරණය කියන විෂය යටතේ අපි සාකච්ඡා කරන පාඩම් මාලාවේ තවත් පාඩමක් සාකච්ඡා කිරීම සඳහා. ඒතර අපි අද තෝරගෙන තියෙන පාඩම තමයි වැටුප් ලේඛන කියන පාඩම. මේ වැටුප් ලේඛන පාඩම සාකච්ඡා කිරීමට ඉස්සෙල්ලා අපි මේ වැටුප් ලේඛන පාඩමට අදාළව න්‍යාය සාකච්ඡා කිරීම සඳහා දැනටමත් ඒ වීඩියෝ එකක් ළමයින්ට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක පළවෙනි වතාවට බලන කෙනෙක් නම් අපි ආරාධනා කරනවා මේ න්‍යාය සාකච්ඡා කිරීමට අදාළ වීඩියෝ එකත් බලලා මේ අභ්‍යාසයට යොමු වුණොත් අපිට ඒක සාර්ථකව අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම අද තෝරගත්ත අභ්‍යාසය තමයි වැටුප් ලේඛන වලට නැත්නම් ශ්‍රම පිරිවැය කියන පාඩමට අදාළව අපොසු උසස් පෙළ 2012 4වෙනි අභ්‍යාසය ආයන්න. අපොසු උසස් පෙළ 2012 4වෙනි අභ්‍යාසය ආයන්න තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ පාඩම විදිහට. හොඳයි. මේ පාඩම් මාලාව විශේෂයෙන් ඉදිරිපත් කරන්නේ අපොසු උසස් පෙළ 2020 විභාගයට පෙනී සිටින අපේ දුවදරුවන්ට. ඉතින් ඔයාලගේ අහලු ඉහළු ඉන්නවා නම් මේ පිළිබඳව තවම අවබෝධයක් නැති ඔවුන්ටත් විභාගයට සාර්ථකව මුහුණ දෙන්න මේ වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න කියලා මම ඉල්ලලා සිටිනවා. හොඳයි. දැන් අපි යමු පාඩමට 2012 4වෙනි අභ්‍යාසය ආයන්න. ඒතකොට මේ අභ්‍යාසය අපි මුලින්ම පොඩ්ඩක් අධ්‍යයනය කරලා හිටියොත් කියවලා හිටියොත් ඒ අභ්‍යාසයේ අපිට දීලා තියෙනවා අතුල කමල් සහ එරන්ද සමාගමක සේවකයින් තිදෙනෙකි ඔවුන්ගේ වැටුප් සම්බන්ධ 2012 මාර්තු මාසය සඳහා තොරතුරු පහද දී ඇත. කියන්නේ සාමාන්‍යයෙන් අපිට සේවකයන්ට අදාළව මාසික වැටුප මාසයකට අදාළව වැටුප් පිළිබඳ තොරතුරු තමයි මේ අභ්‍යාසයේදී අපිට සපයන්නේ. එක මාසයකට අදාළව සේවකයන්ගේ වැටුප් සම්බන්ධ තොරතුරු තමයි මේ අභ්‍යාසයට අදාළව අපිට සාමාන්‍යයෙන් සපයන්නේ. හොඳයි. ඊට පස්සේ පල්ලෙහා වගුවක දීලා තියෙනවා වැඩ කරන ලද පැය ගණන. يعني සේවකයන් වැඩ කරන ලද පැය ගණන. එතකොට සේවකයෝ විදිහට ඒගොල්ලෝ සේවකයෝ 3 දෙනෙක් තෝරාගෙන තියෙනවා. ඉතින් මම මීට කලින් වීඩියෝ එකේ කිව්වා අපිට අපොසු උසස් පෙළ විභාග අභ්‍යාසයක උපරිම සේවකයෝ 3 දෙනෙක් නැත්නම් උපරිම සේවකයෝ 4 දෙනෙක් සම්බන්ධයෙන් තමයි ගිණුම් පිළියෙල කරන්න එන්නේ. මොකද සේවකයෝ ප්‍රමාණය වැඩි වෙද්දී අපිට ගත කරන්න වෙන කාලයත් වැඩි වෙනවා. ඒක නිසා. හොඳයි. දැන් මේ අභ්‍යාසයට අදාළව අපිට දීලා තියෙන සේවකයෝ 3 දෙනෙක් සම්බන්ධ තොරතුරු. එතනදී සතියේ දින කියලා වෙනම තීරුවක් දීලා තියෙනවා. ඊට පස්සේ සති අන්තයේ දින කියලාත් වෙනම තීරුවක් දීලා තියෙනවා. ඒ කියන්නේ සතියේ දිනවල වැඩ කරපු පැය ගාණයි සති අන්තයේ දිනවල වැඩ කරපු පැය ගාණයි. මෙතනදී අපිට ප්‍රධාන වශයෙන් හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. අපි දන්නවා සමහර ව්‍යාපාරවල සතියේ දිනවල තමයි අර බේසික් නැත්නම් මූලික වැටුප ගෙවන්නේ. කියන්නේ සතියේ දින වැඩ කරපුවම එයාට මූලික වැටුප හම්බ වෙනවා. නමුත් එයා සති අන්තයේත් වැඩ කරොත් එයාට අතිකාල දීමනාවක් OT හම්බ වෙනවා. පැහැදිලිනේ? ඒතකොට සමහර ව්‍යාපාර තියෙනවා ඒගොල්ලෝ දවසක වැඩ කරන්න ඕනේ කාලයට වඩා වැඩි කාලයක් වැඩ කරපුවාම ඒගොල්ලන්ට OT හම්බ වෙනවා. නමුත් මේ අභ්‍යාසයට යද්දී ඒ අභ්‍යාසය එක තීරුවක දීලා තියෙනවා ඒගොල්ලෝ සතියේ දිනවල වැඩ කරපු පැය ගණන. ඒ වගේම එහා පැත්තෙන් දීලා තියෙනවා එයා සති අන්තයේ දිනවල වැඩ කරපු පැය ගණන. එහෙනම් මට පොඩි අවබෝධයක් නැත්නම් ඉගියක් එතනින් දෙනවා සතියේ දිනවල වැඩ කරපු පැය ගානට අදාළව ගෙවන වැටුප මූලික වැටුප ඇතුළටත් සති අන්තයේ දිනවල වැඩ කරපු පැය ගාන මත ගෙවන වැටුප අතිකාල දිමනා විදිහටත් ගණනය කිරීමක් කරන්න පුළුවන්. හොඳයි. අපි ඒක අභ්‍යාසයේ ඉදිරියේදී සාකච්ඡා කරමු. ඊට පස්සේ පැයක රේටයක් කියලා තියෙනවා. මම මේ ඉස්සෙල්ලා වීඩියෝ එකේ පැහැදිලි කරා අපි කොහොමද සේවකයෙකුට අදාළව වැටුප් ගණනය කරන්නේ. පැහැදිලිනේ? ඒ වැටුප් ගණනය කරපු ආකාර දෙකක් තිබ්බා. එක ආකාරයක් තමයි සේවකයෙක් වැඩ කළ පැය ගණන වැඩි කරනවා පැයක රේට් එකෙන්. සේවකයෙක් වැඩ කළ පැය ගණන වැඩි කරනවා පැයක රේට් එකෙන්. පැහැදිලිනේ? ඒ කියන්නේ පැයකට ගෙවන අනුපාතයෙන් වැඩි කරනවා දවසකදී වැඩ කරන පැය ගන්න. එතකොට දවසකට අදාළ දෛනික වැටුප ගණනය කරන්න පුළුවන් ක්‍රමයක් ගැන මම ඉස්සෙල්ලා වීඩියෝ එකේදී ඉදිරිපත් කරා. එතකොට මෙතන සපයලා තියෙන්නේ
සතියේ දින සඳහා රේටය පැයකට 200යි. කියන්නේ සතියේ දිනවල වැඩ කරොත් එයාට රේට් එක විදිහට, කියන්නේ අනුපාතයේ විදිහට එක පැයකට රුපියල් 200 බැගින් ගෙවීමක් ව්‍යාපාරයෙන් සිද්ධ කරනවා. පැහැදිලිනේ? ඊට පස්සේ සති අන්තය සඳහා අතිකාල ගෙවීම. සති අන්තය කියලා මම කිව්වා මෙතනදී සති අන්තයේ විදිහට අදහස් කරන්නේ අර අතිකාල දීමනා ලබන කාලය. එතකොට සති අන්තය සඳහා ගෙවීම විදිහට සතියේ දිනක පැයක රේටයෙන් එකමාරක්. කියන්නේ සතියේ දිනකට ගෙවන ගාන වගේ එකමාරක් තමයි සති අන්තය සඳහා ගෙවන්නේ. ඉතින් අපි දන්නවානේ සාමාන්‍යයෙන් දවසක ගෙවන වැටුපට වඩා, කියන්නේ සාමාන්‍යයෙන් මූලික වැටුපට අදාළව ගෙවන රේට් එකට වඩා අතිකාල දීමුණා නැත්නම් OT රේට් එක වැඩිනේ. පැහැදිලි නේද? එතකොට ඒක තමයි එතනදී කියලා තියෙන්නේ සතියේ දිනවලට රුපියල් 200යිලු. සති අන්තයේ දිනවලට එද්දී ඒ 200 වගේ එකමාරක් වෙනවලු එක පැයකට. පැහැදිලිනේ? ඊට පස්සේ දීලා තියෙනවා සේව්‍යා සහ සේවකයා විසින් සේවක අර්ථ සාධක අරමුදලට, ඒ කියන්නේ EPF සඳහා දායකය පිළිවෙලින් 15%ක් සහ 10%ක්. මම ගිය වීඩියෝ එකේදී කිව්වා අපි ඇත්තම අනුපාතයන් ගත්තොත් EPF සහ ETF වලට අදාළව EPF කියන එක නැත්නම් සේවක අර්ථ සාධක අරමුදල සේවකයා සහ සේවයා කියන පුද්ගලයෝ දෙන්නම ගෙවනවා. නමුත් සේවක භාරකාර අරමුදලට දායක වෙන්නේ සමාගම නැත්නම් සේවයා විතරයි කියලා මම පැහැදිලි කිරීමක් කරා. ඒතකොට EPF අනුපාතයේ විදිහට මම ඉස්සල වීඩියෝ එකේදී පැහැදිලි කිරීමක් කරා සමාගම නැත්නම් සේවයා 12%කුත් සේවකයා 8%කුත් දරන්න ඕන කියලා. ඒ වගේම ETF විදිහට නැත්නම් සේවක භාරකාර අරමුදල විදිහට සමාගම විසින් 3%ක අනුපාතයක් දරන්න ඕනේ කියලා නීතියේ තියෙනවා කියලා මම පැහැදිලි කිරීමක් කරා. නමුත් මම මේ අවස්ථාවේදී කිව්වා හැම ගානකම EPF සහ ETF අනුපාතයන් අපිට සපයනවා. කියන්නේ නීතිය අර විදිහට තිබ්බට අපි මේ පිළිබඳව දැනුමක් තිබ්බට සමහර වෙලාවට ගණනය කිරීමේ පහසුව සඳහා අපිට අභ්‍යාසවල ලේසි අනුපාතයන් දෙනවා. ඒතකොට මේ අභ්‍යාසයට අදාළව සපයලා තියෙන අනුපාතය තමයි අපි භාවිතා කරන්න ඕනේ ගණනය කිරීම සඳහා. පැහැදිලිනේ? ඒතකොට මෙතන දීලා තියෙනවා මේ අභ්‍යාසයේ EPF සඳහා සේව්‍ය. ඒතකොට සේව්‍යා කියලා කියන්නේ සමාගමනේ. සමාගමේ අනුපාතය 15%යි. EPF සඳහා සේවක නැත්නම් සේවකයාට අදාළ අනුපාතය 10%යි කියලා. පැහැදිලිනේ? ඒ තොරතුරු ටික තමයි අපිට ඊළඟට සපයලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා ETF නැත්නම් සේවක භාරකාර අරමුදල සඳහා සේව්‍යාගේ දායකය 3%යි. දැනටමත් අපි දන්නවා සේවක භාරකාර අරමුදල සඳහා දායක වෙන්නේ සමාගම නැත්නම් සේව්‍යා විතරයි. පැහැදිලිනේ? ඒතොර ETF සඳහා සේව්‍යා නැත්නම් සමාගමේ අනුපාතය 3%ක් විදිහට තමයි සටහන් කරලා තියෙන්නේ. මේ තොරතුරු ටික අපිට සපයලා තියෙනවා. ඊට පස්සේ කියනවා අඩු කිරීම කියලා ගැළපිල්ලක් යටතේ සුබ සාධක අරමුදලට මාසික සේවක දායකය රුපියල් 200යි එක් සේවකයෙකුට. මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කරා වැටුප් ප්ලේ කරන එකට අදාළව අඩු කිරීම තීරුවක් තියෙනවා. ඒ අඩු කිරීම තීරුව කියලා මම පැහැදිලි කරේ අර සේවකයාගේ ඉපයීම් වල එකතුවට මම කිව්වා දල වැටුප කියලා. දල වැටුපෙන් අඩු කිරීම ටිකක් තියෙනවා කිව්වා සේවකයාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා සේවකයාට ගෙවන්න නැතුව ඒ දල වැටුපෙන් ඒ අඩු කිරීම ටික අඩු කරලා ඉතුරු වැටුප තමයි සේවකයාගේ අතට ගෙවනවා කියලා කිව්වේ. පැහැදිලිනේ? එතකොට මේ අඩු කිරීම අතර එන්න ඕනේ තොරතුරු ටිකක් දීලා තියෙනවා. එකක් තමයි සුබ සාධක අරමුදලට මාසික දායකය රුපියල් 200ක්. කියන්නේ එක සේවකේ සුබ සාධක අරමුදල සඳහා මාසිකව රුපියල් 200 ගානේ දායක වෙන්න ඕනේ. එතකොට ඒක හැම සේවකයෙකුටම අදාළව අඩු කිරීමක් විදිහට අපිට සටහන් කරන්න පුළුවන්. පැහැදිලිනේ? ඊට පස්සේ අපිට දෙලා තියෙනවා එරන්දගේ මාසික ණය වාරිකය. ඒතකොට එතන එරන්දගේ මාසික ණය වාරිකය කිව්වහම පැහැදිලි එරන්ද කියන සේවකයා ව්‍යාපාරයෙන් ණයක් අරගෙන ඇති. ඒ ණය සඳහා මාසික වාරිකයේ විදිහට රුපියල් 4000ක මුදලක් එයාගේ වැටුපෙන් අඩු වෙන්න ඕනේ. ඒතකොට එරන්දගේ වැටුපෙන් රුපියල් 4000ක මුදලක් අඩු වෙන්න ඕනේ මාසික වාරිකයේ ලෙස. මොකද ඔහු ව්‍යාපාරයෙන් ණයක් ලබාගෙන තියෙන නිසා. පැහැදිලිද? හරි. ඒ තොරතුරු ටික දීලා
අපෙන් අවශ්‍ය වන්නේ මුලින්ම අහන්නේ වැටුප් ලේඛනයක් පිළියෙල කරන්න. ඊට පස්සේ අපෙන් ඉල්ලනවා වැටුප් පාලන ගිණුම, ගෙවිය යුතු EPF ගිණුම සහ ගෙවිය යුතු ETF ගිණුම. පැහැදිලි? එතකොට අපි ගිය වීඩියෝ එකෙන් කතා කරා මේ වැටුප් ලේඛනයක් පිළියෙල කරලා කොහොමද ඒකේ තියෙන තොරතුරු ද්විත සටහන් නීතියට අනුව ගිණුම්ගත කරන්න කියලා. නමුත් මේ අභ්‍යාසයේ අපෙන් මේ හැම ගිණුමක්ම අවශ්‍ය වන්නේ විදිහට ඉල්ලලා නැහැ. සීමිත ගිණුම් ප්‍රමාණයක් තමයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් අපි ඒ අවශ්‍ය වන්නේ විදිහට ඉල්ලලා තියෙන ගිණුම් ටික විතරක් අපි රූල් කරපුවම ඇති. අනිත් සියලුම ගිණුම් රූල් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිනේ? ඒතකොට මෙතනදී අපි ඉල්ලන වැටුප් පාලන ගිණුම. වැටුප් පාවේතන පාලන ගිණුම ඉල්ලනවා. ඊට පස්සේ ගෙවිය යුතු EPF ගිණුම. ඊට පස්සේ ගෙවිය යුතු ETF ගිණුම. මේ ගිණුම් තුන තමයි අපිට දෙවෙනි අවශ්‍ය වන්නේ දෙවෙනි රික්වයර්මන්ට් එක විදිහට ඉල්ලන්නේ. ඊට පස්සේ අපෙන් අවසාන අවශ්‍ය වන්නේ එකේ ඉල්ලනවා සේවකයන්ට අදාළ මුළු වියදම. ඒතර මම ගිය වීඩියෝ එකේදී කතා කරා සේවකයෙකුට අදාළව ව්‍යාපාරයක් විසින් දරන මුළු වියදම ගණනය කරන්නේ කොහොමද කියලා. සේවකයෙකුට අදාළව ව්‍යාපාරයක් විසින් දරන මුළු වියදම ගණනය කරන්නේ කොහොමද කියලා මම ඉස්සෙල්ලා වීඩියෝ එකේදී කතා කරා නැත්නම් පැහැදිලි කිරීමක් කරා. හොඳයි. අපි අන්තිම අවශ්‍ය වන්නේ එකට යන්න කලින් මේ පළවෙනි අභ්‍යාස දෙක නැත්නම් පළවෙනි අවශ්‍ය වන්නේ දෙක අපි සාකච්ඡා කරලා නැත්නම් ගණනය කරලා ඉමු. පැහැදිලිනේ? හරි. එතනදී මම කව පළවෙනි තීරුව වෙන් කරන්න වැටුප් ලේඛනයකට අදාළව සේවක අංකය. සේවක අංකය. ඊට පස්සේ දෙවෙනි තීරුව සේවකයාගේ නම. සේවකයාගේ නම. ඊට පස්සේ අපි කිව්වා ඉපයීම් වලට අදාළව තීරු ටිකක් රූල් කරගන්න ඕනේ. ඒ කියන්නේ මම කිව්වා මූලික වැටුප, අතිකාල දීමනා, ප්‍රසාද දීමනා, වෙනත් දීමනා, ඒ වගේ සේවකයන්ට අදාළ ඉපයීම් විශාල ප්‍රමාණයක් තිබ්බනේ. ඒ ඉපයීම් ප්‍රමාණයට අදාළව අපි මෙතනදී ඉපයීම් තීරු අපි සකස් කරගන්න ඕනේ. ඉතින් මේ අභ්‍යාසයේ සපයලා තියෙන නැත්නම් මේ අභ්‍යාසය අපිට ඉදිරිපත් කරලා තියෙන ඉපයීම් වලට අදාළව තීරු ප්‍රමාණය සකස් කරගත්තාම ඇති. ඒතර මේ අභ්‍යාසය අපි කියවද්දී අපිට හම්බුණා මූලික වැටුප කියලා එකක් හම්බුණා. ඒ කියන්නේ සතියේ දිනවල වැඩ කරපු පැය ගාන මත මූලික වැටුපක් හම්බෙනවා. ඊට පස්සේ සති අන්තයේ දිනවල වැඩ කරානේ. ඒතර මේ සති අන්තයේ දිනවල වැඩ කරද්දී එයාට අතිකාල දීමනාවක් හම්බෙනවා. ඒක පැහැදිලි. ඒතර මූලික වැටුප සහ අතිකාල දීමනා කියන දෙකක් තියෙනවා. ඒක පැහැදිලි. නමුත් ඊට අමතරව ඉපයීම් තිබ්බද? ඊට අමතරව ප්‍රසාද දීමනා නැත්නම් වෙනත් දීමනා ඒ වගේ කිසිම දෙයක් අපිට මේ අභ්‍යාසයේ දකින්න තිබුණේ නැහැ. ඒක නිසා අපි තීරු දෙකක් පමණක් පිළියෙල කරගන්නවා ඉපයීම් තීරුවට. ඒ මූලික වැටුප සහ අතිකාල දීමනා කියන දෙකට අදාළව. එතකොට ඉපයීම් දෙකක් දකින්න පුළුවන්. එකක් තමයි මූලික වැටුප, අනිත් එක තමයි අතිකාල දීමනා. මූලික වැටුප සහ අතිකාල දීමනා. පැහැදිලිනේ? ඊට පස්සේ මම කිව්වා මේ ඉපයීම් වල එකතුවට අපි කියනවා දල වැටුප. සේවකයන්ට අදාළව මේ ඉපයීම් වල එකතුවට අපි කියනවා දල වැටුප. පැහැදිලිනේ? දල වැටුපෙන් පස්සේ මම කිව්වා ඒ සේවකයාට අදාළව ඒ සේවකයාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ඒ සේවකයාගේ වැටුපෙන් කිසියම් ප්‍රමාණයක් විවිධ ක්‍රියාකාරකම් සඳහා අඩු වෙන්න පුළුවන්. ඒතකොට මේ අභ්‍යාසයට අදාළව එහෙම සේවකයන්ගෙන් අඩුවීම් විදිහට අපිට සල්පෙලා තිබ්බේ මොනවද? මතකද? එකක් තිබ්බා අර EPF 10%. කියන්නේ සේවකයාගෙනුත් සේවක අර්ථ සාධකාර මුදලට කොටසක් අයින් කර ගන්නවානේ. ඒ කියන්නේ EPF 10%ක් කියලා තිබ්බේ සේවකයාගේ කොටස. ඒතොර ඒ EPF 10%ක් සේවකයාට අදාළව අඩු කිරීමක් විදියට සටහන් කරන්න ඕනේ. ඒතකොට අඩු කිරීම යටතේ EPF 10%. සාමාන්‍යයෙන් ඇත්තම සේවකයාගේ EPF අනුපාතය 8%යි. නමුත් මම කිව්වා විවිධ ගණන් වල ගණනය කිරීමේ පහසුව සඳහා අපිට පහසු ඉලක්කම් සපයනවා. ඒතොර මේ අභ්‍යාසයේ සපයලා තියෙන අනුපාතය තමයි අපි භාවිතා කරන්නේ. ඒතොර මේ අභ්‍යාසයට අදාළව සපයලා තියෙන 10%ක් කියලා සේවකයාගේ EPF අනුපාතය. පැහැදිලිනේ? ඒතොර මේ EPF කියන තැන ආයෙ කිව්වා සමාගමේ EPF අනුපාතය 15%යි කියලා. ඒ වගේම සමාගමේ ETF අනුපාතය 3%යි කියලා. පැහැදිලිනේ?
එතකොට ඒක අපි සමාගමේ EPF සහ ETF සටහන් කරගන්නවා කිව්වේ අවසාන තීරුවේ සමාගමේ දායකයන් කියලා. අවසාන තීරුවේ සමාගමේ දායකයන් කියලා. මොකද මේ EPF 15% සහ ETF 3% ව්‍යාපාරේ නැත්නම් සමාගම විසින් වෙනම තමයි දරන්නේ. අර EPF අරමුදලට සහ ETF අරමුදලට යැවීම සඳහා සමාගම විසින් වෙනම දරන වියදම් දෙකක් තමයි ඒ EPF 15% සහ ETF 3%. පැහැදිලිනේ? ETF 3%. ඒතර අපි මේ දෙක වෙනම සමාගමේ දායකයන් කියලා තීරුවක සටහන් කර ගැනීමක් කරනවා. ඉතින් අපි බලමු මේ අභ්‍යාසයේ අඩු කිරීම යටතේ තවත් දක්වන්න ඕනේ අඩු කිරීම ටිකක් මේ අභ්‍යාසයේ සපයලා තිබ්බද කියලා. ඔව් සපයලා තිබ්බා. මතකයි එකක් කිව්වා සුබ සාධක අරමුදලට හැම සේවකයෙක්ගෙම මාසිකව රුපියල් 200ක් දායක වෙන්න ඕනේ කියලා. එහෙනම් සුබ සාධක අරමුදලට හැම සේවකයෙක්ගෙම පඩියෙන් රුපියල් 200 ගානේ මාසිකව කැපෙන්න ඕනේ. පැහැදිලි? එහෙනම් සුබ සාධක අරමුදලට ප්‍රමාණයක් කැපෙන්න ඕනේ. ඒ වගේම තව එකක් තිබ්බා අර එක සේවකයෙක් ණයක් ගත්තා කියලා කිව්වා. ඒ සේවකයාගේ ණයට අදාළව වාරිකය ඒ සේවකයාගේ වැටුපෙන් අඩු වෙන්න ඕනේ. එහෙනම් අඩු කිරීම යටතට ඒකත් අපිට සටහන් කරන්න පුළුවන්. ඒකට සේවක ණය. පැහැදිලිද? හරි. එතකොට අපි දන්නවා මේ දල වැටුපෙන් ඒ අඩු කිරීම ටික අඩු කරායින් පස්සේ අපිට එනවා සුද්ධ වැටුප. දල වැටුපෙන් අඩු කිරීම ටික අඩු කරායින් පස්සේ අපිට එනවා සුද්ධ වැටුප. ඒතර සුද්ධ වැටුප කියලා කියන්නේ සේවකයාට ව්‍යාපාරයේ විසින් ඇත්තටම ගෙවන වැටුප. සේවකයාට ව්‍යාපාරයේ විසින් ඇත්තටම ගෙවන වැටුප තමයි සුද්ධ වැටුප කියලා අපි අදහස් කරන්නේ. පැහැදිලි. එහෙනම් මේ තොරතුරු ටික අපි මේ වැටුප් ලේඛනයක මුලින්ම සටහන් කරගෙන ඉමු. ඊට පස්සේ තමයි අනිකුත් අභ්‍යාස වලට නැත්නම් අනිකුත් අවශ්‍ය වන්නේ වට අපිට පිළිතුරු සපයන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි. එතකොට මේ අභ්‍යාසයට අදාළව සේවකයෝ ගත්තොත් සේවකයෝ 3 දෙනෙක් ඉන්නවා. අතුල කියලා සේවකයෙක් ඉන්නවා. ඊට පස්සේ කමල් සහ එරන්ද. කමල් කියලා සේවකයෙක් ඉන්නවා. එරන්ද කියලා සේවකයෙක් ඉන්නවා. පැහැදිලිනේ? එරන්ද කියලා සේවකයෙක් ඉන්නවා. එතකොට ඒක සේවක නම තීරුවේ තමයි අපි සටහන් කරන්න ඕනේ. ඒතර මේ අභ්‍යාසයේ සේවක අංකයක් අපිට සපයලා නැහැනේ. ඉතින් සේවක නම විතරයි අපිට දීලා තියෙන්නේ. එහෙනම් සේවක නම තීරුවේ අපි සටහන් කරන්න ඕනේ අතුල, කමල් සහ එරන්ද. පැහැදිලිනේ? ඊට පස්සේ අපිට දීලා තියෙනවා වගුවක්. ඒ වගුවේ සතියේ දවස්වල වැඩ කරපු පැය ගාන වෙනම දීලා තියෙනවා. සති අන්තයේ වැඩ කරපු පැය ගාන වෙනම දීලා තියෙනවා. ඒතර මම කිව්වා සතියේ දවස්වල වැඩ කරපු පැය ගානට තමයි ඒගොල්ලන්ට මූලික වැටුප ලැබෙන්නේ. පැහැදිලිද? සති අන්තයේ වැඩ කරපුවම තමයි OT එකක් නැත්නම් අතිකාල දීමනාවක් ලැබෙන්නේ. ඉතින් අපි මුලින්ම මූලික වැටුප සටහන් කරලා ඉමු. ඒතර මේ අභ්‍යාසයට ගියාම සේවකයෝ 3 දෙනාටම අදාළව සතියේ දිනවල වැඩ කරපු ප්‍රමාණය පැය 40 ගානේ තියෙනවා. සතියේ දිනවල පැය 40 ගානේ වැඩ කරලා තියෙනවා එක සේවකයෙක් මාසයකදී. පැහැදිලිද? එතකොට අපිට මේ මූලික වැටුප ගණනය කිරීම සඳහා අපිට මේ පැය ගාන වැඩි කරන්න පුළුවන්. ඒ පැයකට අදාළ රේට් එකෙන්. පැහැදිලිනේ? පැය ගාන වැඩි කරන්න පුළුවන් පැයකට අදාළ රේට් එකෙන්. එතකොට සතියේ දින සඳහා රේට් එක සපයලා තියෙනවා පැයකට රුපියල් 200යි. සතියේ දින සඳහා රේට් එක පැයකට රුපියල් 200යි. ඒතර පැය 40ක් වැඩ කරලා තියෙනවා පැයකට රුපියල් 200යි. ඒතර මේ සියලුම දෙනාගේ මූලික වැටුප ගණනය කිරීම සඳහා ඒ පැය ගණන පැයක රේට් එක ගන්න 200න් වැඩි කරා නම් හරියි. පැහැදිලිනේ? ඒතකොට සියලුම දෙනා පැය 40ක් වැඩ කරලා තියෙන නිසා ඔවුන්ගේ මූලික වැටුප විදියට 3 දෙනාටම අදාළව රුපියල් 8000ක් දකින්න පුළුවන්. එහෙනම් මූලික වැටුප 8000යි. පැහැදිලි. ඊට පස්සේ ඔන්න අපි මූලික වැටුප් තීරුව සටහන් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි යම් අතිකාල දීමන නැත්නම් OT ගණනය කිරීම සඳහා. ඒතර අපි කිව්වා OT හම්බෙන්නේ සති අන්තයේ වැඩ කරපුවම. සති අන්තයේ වැඩ කරපුවම තමයි මේ ව්‍යාපාරයේ OT ලැබෙන්නේ. එහෙනම් OT ගන්න පුළුවන් සේවකයෝ කී දෙනෙක් ඉන්නවද? මේ අභ්‍යාසයට අදාළව අතුලට සති අන්තයේ වැඩ කරපු පැය නැහැ.
කියන්නේ අතුලට අතිකාල දීමනාවක් නැත්නම් OT එකක් හම්බෙන්නේ නැහැ. පැහැදිලිනේ. ඊට පස්සේ කමල් සතියන්තයේ පැය 10ක් වැඩ කරලා තියෙනවා. පැය 10යි කමල්. ඒ වගේම එරන්ද සතියන්තයේ පැය 20ක් වැඩ කරලා තියෙනවා. කමල් සහ එරන්ද තමයි OT ලබා ගැනීමට සුදුසු සේවකයෙ දෙන්නෙකුට ඉන්නේ. මොකද අපේ අතුල එයා සතියන්තයේ එක පැයක්වත් වැඩ කරලා නැහැ. ඒ කියන්නේ ඔහුට මූලික වැටුපක් හම්බෙන්නේ නැහැ. පැහැදිලිනේ. හොඳයි. දැන් අපි මේ වැඩ කරපු පැය ගාන වැඩි කරන්න ඕනේ. මේ පැයකට අදාළව ගෙවන රේට් එකෙන්. කොහොමද අපි රේට් එක හොයාගන්නේ? අපිට මේ අභ්‍යාසයේ පොඩි ඉංගියක් සබ්බෙලා දුන්නා. මේ පැයකට අදාළව වැටුප කීයක් ගෙවනවද නැත්නම් රේට් එක කීයක් ගෙවනවද කියලා අවබෝධ කර ගැනීම සඳහා. මෙතන බලන්න මේ ටේබල් එකට පල්ලෙහෙන් තියෙනවා සතියේ දින සඳහා රේටය පැයකට රුපියල් 200යි. ඊට පල්ලෙහෙන් තියෙනවා සති අන්තය සඳහා අතිකාල ගෙවීම සතියේ දිනක පැයක රේටයකින් එකමාරයි. කියන්නේ සතියේ දිනකට රුපියල් 200ක් ගෙවන රේට් එක. ඒ වගේ එකමාරක් තමයි සති අන්තය සඳහා ගෙවන්නේ. එතකොට 200ට එකමාරක් කියන්නේ කීයද? 200 වගේ එකකුයි තව භාගයකුයි. කියන්නේ 200 200 වගේ එකමාරක් කියන්නේ 201කුයි තව 100කුයිනේ එකමාරක් කියන්නේ. ඒතර මේකේ එකතු 300ක් වෙනවා. එහෙනම් සති අන්තය සඳහා රේට් එක විදිහට රුපියල් 300ක් ගෙවනවා. එහෙනම් මේ වැඩ කරපු පැය ගාන ඒ රේට් එකෙන් ගුණ කරපුවම සති අන්තය සඳහා ලබන වැටුප අපිට බලා ගන්න පුළුවන්. සති අන්තය සඳහා අතිකාල දීමනාව ගණනය කරගන්න පුළුවන්. එතකොට කමල් විසින් රුපියල් 3000ක අතිකාල දීමනාවක් ලබනවා. ඒ වගේම එරන්ද විසින් රුපියල් 6000ක අතිකාල දීමනාවක් ලබනවා. මම හිතනවා මෙතෙන්ට වෙනකම් මේ අපි කරපු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අපේ ළමයින්ට පැහැදිලි ඇති කියලා. පැහැදිලිනේ? හොඳයි. අපි ඉස්සරහට යද්දී පල්ලෙහා අපිට EPF සහ ETF හම්බෙනවා. EPF 10යි සේවකයාගේ EPF 15යි සමාගමේ ETF 3යි සමාගමේ. හොඳයි. දැන් මේ EPF සහ ETF ගණනය කිරීම සඳහා මම කිව්වා භාවිතා කරන්නේ මොකද්ද? මොකක් පදනම් කරන්ද මේ 10%ක් 15ක් 3ක් ගණනය කරන්නේ? මම ඉස්සෙල් වීඩියෝ එකේ කිව්වා මූලික වැටුප පදනම් කරන් තමයි EPF සහ ETF ගණනය කරන්නේ. ව්‍යාපාරයක සාමාන්‍යයෙන් මූලික වැටුප පදනම් කරගෙන තමයි EPF සහ ETF ගණනය කරන්නේ. එහෙනම් දැන් අපිට EPF සහ ETF ගණනය කරගන්න පුළුවන්. මොකද අපි මූලික වැටුප හොයාගෙන ඉවරයි. පැහැදිලිද? ඒතර මෙතන 8000යි 8000ට 10%ක් 800යි. 8000යි කමල්ගේ මූලික වැටුප. ඒකට 10%ක් 800යි. එරන්දට අදාළවත් EPF විදියට 800ක් අපිට හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ සමාගමේ දායකයන් දෙකත් දැන් අපිට ගණනය කරන්න පුළුවන්. ඒත් 8000ට 115ක් තමයි සමාගමේ දායකයන් වෙන්නේ. ඒතර අතුලගේ 8000යි මූලික වැටුප. ඒකට 115ක් කියන්නේ 1200යි. කමල්ට අදාළවත් 1200යි. එරන්දට අදාළවත් 1200යි. පැහැදිලිද? ඊට පස්සේ සමාගමේ දායකයන් විදිහට ETF එකක් නැත්තම් සේවක බාරකාර අරමුදලක් තියෙනවා. සේවක බාරකාර අරමුදලට යන ප්‍රමාණය හොයන්නේ අර මූලික වැටුප මත 103ක්. එතකොට මෙතන 240යි 8000ට 103ක් 8000ට 240යි 8000ට 103ක් 240ක් විදිහට තමයි සටහන් වෙන්නේ. පැහැදිලිද? හරි. මේ දොරතුරු ටික අපි පිළියෙල කරගත්තා. ඊට පස්සේ අපිට අභ්‍යාසයේ සපයලා තියෙනවා සුබසාධක අරමුදලට يعني අඩු කිරීම යටතේ සුබසාධක අරමුදලට රුපියල් 200 ගානේ මාරු වෙන්න ඕන එක සේවකයෙක්ගෙන්. එහෙනම් ඒකත් අඩු කිරීමක් කියලා පැහැදිලි. සේවකයන්ගේ වැටුපෙන් සුබසාධක අරමුදලට රුපියල් 200 ගානේ මාරු වෙන්න ඕනේ. එහෙනම් ඒකත් අඩු කිරීමක් කියලා පැහැදිලි. එහෙනම් හැම සේවකයෙක්ගෙන්ම රුපියල් 200 ගානේ අඩු කිරීම යටතේ සටහන් කරන්න ඕනේ සුබසාධක අරමුදල වෙනුවෙන්. පැහැදිලිද? ඊට පස්සේ තවත් අඩු කිරීමක් තියෙනවා. එරන්දගේ මාසික ණය වාරිකය 4000යි. කියන්නේ එරන්ද කියන සේවකයා ව්‍යාපාරයෙන් ණයක් අරන් තියෙනවා නම් ඒ සඳහා රුපියල් 4000ක මාසික වාරිකයක් ඔහු ගෙවන්න ඕනේ. එහෙනම් ඒකත් අඩු කිරීමක් නේ. නමුත් එරන්දට අදාළ අඩු කිරීමක් විතරයි. මොකද එරන්ද විතරයි ඒ ණය ලබාගෙන තියෙන්නේ. ඒතොර එරන්ද විතරයි ඒ ණය වාරිකය සඳහා ගෙවීමක් කරන්න ඕනේ.
පැහැදිලිද? ඒතර මේ තොරතුරු ටික අපිට මේ වැටුප් ලේඛනයේ සටහන් කරගන්න පුළුවන්. මම හිතනවා මේ මෙතනට වෙනකම් ඔබලට කිසිම අපහසුයක් නැතුව මේ ටික සාර්ථකව ගිණුම්ගත කරන්න පුළුවන් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරි. අපි දැන් ඊටු ටිකක් සාකච්ඡා කරමු. දැන් අපිට දල වැටුප ගණනය කරන්න පුළුවන් සේවකයාගේ ඉපැයීම් වල එකතුව. අතුලට අදාළ ඉපැයීම් 8000යි තියෙන්නේ. ඒතකොට එයාගේ දල වැටුප 8000යි. කමල්ට අදාළව 11000යි. එරන්දට අදාළව 14000ක් තියෙනවා දල වැටුප. පැහැදිලිද? ඊට පස්සේ මේ අඩු කරගෙන පස්සේ ඒ කියන්නේ දල වැටුපෙන් අඩු කිරීම ටික අඩු කරගෙන පස්සේ තමයි අපිට සුද්ධ වැටුප ගණනය කරගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඒතකොට 8000න් 1000ක් අඩු වෙන්න ඕනේ අතුලගේ සුද්ධ වැටුප ගණනය කරද්දී 8000න් 1000ක් එන්නේ 7000යි. ඊට පස්සේ 11000න් 1000ක් අඩු වෙන්න ඕනේ කමල්ගේ සුද්ධ වැටුප ගණනය කරද්දී 10000යි. ඊට පස්සේ 14000න් 5000ක් අඩු වෙන්න ඕනේ එරන්දගේ සුද්ධ වැටුප ගණනය කරද්දී. ඒක 14000න් 5000ක් වුණාම 9000යි. හොඳයි. ඔන්න දැන් අපි වැටුප් ලේඛනය සම්පූර්ණයෙන්ම පිළියෙල කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ අභ්‍යාසයේ ඉතුරු අභ්‍යාස ටික නැත්නම් ඉතුරු අවශ්‍ය වන්නේ ටික ගණනය කරන්න විතරයි. පැහැදිලිනේ? හොඳයි. දැන් මම මෙතනදී පැහැදිලි කරා ගිය වීඩියෝ එකෙන් මෙතන අපි දල වැටුපේ ඉඳන් තමයි එකතු කිරීමක් කරන්න ඕනේ. දල වැටුපේ ඉඳන් ඉදිරියට තමයි එකතු කිරීමක් කරන්න ඕනේ ගිණුම්ගත කිරීම සඳහා. ඉතින් අපි දල වැටුපෙන් ඉදිරියට එකතු කිරීමක් කරගමු. පැහැදිලි? දැන් 33000යි ඔක්කොගේම දල වැටුප් වල එකතුව. එතන 2400යි EPF වල එකතුව. සුබ සාධක අනුමුදලට 600යි. සේවක ණය 4000යි. එතන සුද්ධ වැටුප 26000යි. EPF සමාගමට අදාළව 3600යි. ETF සමාගමට අදාළව 720යි. මේ තොරතුරු ටික අපි ගණනය කරා. ඊට පස්සේ අපි ඉල්ලලා තියෙන ගිණුම් ටික තමයි ලෙජර් ගිණුම් ටික තමයි වැටුප් පාලන ගිණුමයි, ගෙවිය යුතු EPF ගිණුමයි, ගෙවිය යුතු ETF ගිණුමයි. ඒ කියන්නේ හැම ලෙජර් ගිණුමක්ම අපෙන් ඉල්ලලා නැහැ. ඒකෝර අපි පිළියෙල කරන්න අවශ්‍ය නැහැ හැම ලෙජර් ගිණුමක්ම මේ ඉල්ලලා තියෙන ලෙජර් ගිණුම් ටික පමණයි අපි පිළියෙල කිරීමක් අවශ්‍ය වෙන්නේ. පැහැදිලි? ඒතර වැටුප් ලේඛනයක අපි සටහන් කරන විදිහ මතකයි. දල වැටුප අපි ද්විත සටහන් නීතිය අනුව ගිණුම්ගත කරද්දී වැටුප් හා වේතන ගිණුම හර වැටුප් හා වේතන පාලන ගිණුම බැර. ඒක මම සාකච්ඡා කරා. දල වැටුප අපි සටහන් කරන්නේ වැටුප් හා වේතන ගිණුම හර වැටුප් හා වේතන පාලන ගිණුම බැර. එහෙනම් වැටුප් හා වේතන පාලන ගිණුම අපෙන් අවශ්‍ය වන්නේ විදිහට ඉල්ලලා තියෙන නිසා අපි වැටුප් හා වේතන පාලන ගිණුම බැර කරගන්නවා වැටුප් හා වේතන ගිණුම කියලා ඒ දල වැටුප 33000. පැහැදිලි? ඊට පස්සේ මම කිව්වා වැටුප් හා වේතන පාලන ගිණුම කියන්නේ తాවකාලික ගිණුමක්. ඒතර ඒ తాවකාලික ගිණුමේ අදාළ ගිණුම් වලට ඒ ශේෂයන් ඊට පස්සේ මාරු වෙන්න ඕනේ. ඊට පස්සේ වැටුප් හා වේතන පාලන ගිණුම වැහිලා යනවා කියලා මම පැහැදිලි කිරීමක් ගිය වීඩියෝ එකේදී කරා. පැහැදිලි? එතකොට පළවෙනියටම මාරු වෙන්න ඕනේ 2400ක් මේ EPF නැත්නම් ගෙවිය යුතු EPF ගිණුමට. මෙතනදී අඩු කිරීම යටතේ තියෙන පළවෙනි තීරුවේ 2400ක් තියෙනවා EPF එකතුව. එහෙනම් ඒ EPF ප්‍රමාණය වැටුප් හා වේතන පාලන ගිණුමෙන් අයින් වෙලා එන වැටුප් හා වේතන පාලන ගිණුම හර වෙලා ගෙවිය යුතු EPF ගිණුම බැර වෙන්න ඕනේ. දැන් මේ අභ්‍යාසයට අදාළව ගෙවිය යුතු EPF ගිණුමක් ඉල්ලලා තියෙන නිසා අපි ගෙවිය යුතු EPF ගිණුමක් පිළියෙල කරගත්තා. පැහැදිලි? මෙතන අපි සකස් කරන ලියනවා ගෙවිය යුතු EPF. මෙතන වැටුප් හා වේතන පාලන ගිණුම. පැහැදිලි? ඊට පස්සේ අපි ඉගෙන තියෙන සුබ සාධක අරමුදලට යන ප්‍රමාණයක් තියෙනවා 600ක. ඒ සුබ සාධක අරමුදලට යන ප්‍රමාණයක් වැටුප් හා වේතන පාලන ගිණුමෙන් සුබ සාධක අරමුදල් ගිණුමකට මාරු කරගන්න ඕනේ.
ඒතර වැටුප්හා වේතන පාලන ගිණුම හර 600යි. සුබ සාධක අරමුදල කියලා. සුබ සාධක අරමුදල් ගිණුමක් තමයි බැර වෙන්න ඕනේ 600ක්. වැටුප්හා වේතන පාලන ගිණුම කියලා. නමුත් මෙතන අපේ රික්වයර්මන්ට්ස් වල ඒ සුබ සාධක අරමුදලක් ඉදලා නැහැනේ. ඒකින්ද අපි ඒක පිළියෙල කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිනේ? ඊට පස්සේ තියෙනවා සේවක ණය. සේවක ණය 4000ක් තියෙනවා. එහෙනම් සේවක ණය ගිණුමට මාරු වෙන්න ඕනේ 4000ක් වැටුප්හා වේතන පාලන ගිණුමෙන්. දැන් වැටුප්හා වේතන පාලන ගිණුම 4000යි සේවක ණය කියලා. ඒතකොට සේවක ණය ගිණුමක් තමයි බැර වෙන්න ඕනේ 4000ක් වැටුප්හා වේතන පාලන ගිණුම කියලා. නමුත් මේ අභ්‍යාසයේ අපෙන් මේ සේවක ණය ගිණුමක් අවශ්‍ය වන්නේ ඉල්ල නැති නිසා අපි ඒක පිළියෙල කරන්නේ නැහැ. මේ ගිණුම් තුන විතරයි පිළියෙල කරන්න අවශ්‍ය වෙන්නේ. පැහැදිලිනේ? ඊට පස්සේ තියෙනවා සුද්ධ වැටුප. සුද්ධ වැටුප කියන්නේ සේවකයාගේ අතට ගෙවන වැටුප. සේවකයාගේ අතට ගෙවන වැටුප. ඒතර මං කිව්වා සාමාන්‍යයෙන් මේ මාසේ අන්තිමේටනේ මේ ගිණුම පිළියෙල කරන්නේ. දැන් මාසයක් අන්තිමේට තමයි පිළියෙල කරන්නේ. ඒතර මාසයක් අන්තිමේට පිළියෙල කරද්දී නමුත් වැටුප ගෙවන්නේ ඊළඟ මාසෙයි කියලා. එහෙනම් අනිවාර්යෙන්ම මේ සේවකයාට අදාළව මේ සුද්ධ වැටුපත් මේ මාසේ අග වෙද්දිත් ගෙවලා නැහැ. ඒක නිසා මේකත් අපි කියන්නේ 26000 වැටුප්හා වේතන පාලන ගිණුමේ ගෙවී යුතු වැටුප් ගිණුමකට මාරු කරන්න ඕනේ. හදිසියවත් ඒක ගෙවලා තිබ්බොත් වැටුප්හා වේතන පාලන ගිණුම හර කරලා අපි බැර කරන්නේ ගෙවී යුතු වැටුප් ගිණුම නෙමෙයි මුදල් පාලන ගිණුම. ගෙවලා ඉවර නිසා. නමුත් සාමාන්‍යයෙන් ගෙවලා නැති නිසා වැටුප්හා වේතන පාලන ගිණුම හර බැර කරන්නේ ගෙවිය යුතු වැටුප් ගිණුම. පැහැදිලි? එතකොට වැටුප්හා වේතන පාලන ගිණුම හර වෙන 26000ක් ගෙවිය යුතු වැටුප් ගිණුම කියලා. ඊට පස්සේ වැටුප් ගෙවිය යුතු වැටුප් ගිණුම බැර වෙනවා 26000ක්. නමුත් මෙතනදී අපෙන් ගෙවිය යුතු වැටුප් ගිණුම ඉල්ල නැති නිසා අපි ඒක පිළියෙල කරන්නේ නැහැ. පැහැදිලි? ඒතකොට අපි කිව්ව තර්කයට අනුව දැන් අපි ඒ අදාළ ගිණුම් වලට වැටුප් පාලන ගිණුමෙන් ශේෂයන් මාරු කරලා ඉවරයි. ඒක නිසා වැටුප් පාලන ගිණුම තුලණය වෙන්න ඕනේ දෙපැත්තම. දෙපැත්තම 33000කින් තුලණය වෙන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් අපි ඉදිරියට යමු. ඉදිරියට යද්දී දැන් අපි සුද්ධ වැටුප වෙනකම් සටහන් කරලා ඉවරයි. ඒතකොට අපි ලෙජර් ගිණුම් විදිහට පිළියෙල කරන්න ඕනේ මේ ගිණුම් තුන විතරයි. දැන් අපි වැටුප්හා වේතන පාලන ගිණුමක් පිළියෙල කරලා ඉවරයි. මොකද සුද්ධ සේවකයන්ට අදාළව බලපාන වැටුපට යනකම් විතරයි වැටුප්හා වේතන පාලන ගිණුම අදාළ වෙන්නේ. පැහැදිලිද? ඒතර අපි යමු සමාගමේ දායකයන් වලට. සමාගමේ දායකයන් වලදීත් මම පැහැදිලි කිරීමක් කරා මේ සමාගම වෙනම දරන්නේ. කියන්නේ සමාගම විසින් වෙනම දරන වියදම් දෙකක් තමයි EPF සහ ETF කියලා කියන්නේ. ඒතර ඒකට අදාළ විස්තරන මම පැහැදිලි කරා ගිය වීඩියෝ එකේදී EPF වලට අදාළ එකතුව අපි EPF වියදම් ගිණුම හර කරලා ගෙවිය යුතු EPF ගිණුම බැර කරනවා කියලා කිව්වා. එහෙනම් මෙතන මේ 3600 EPF වියදම් ගිණුම හර කරලා බැර කරන්න ඕනේ ගෙවිය යුතු EPF ගිණුම. පැහැදිලිනේ? එතකොට EPF වියදම් ගිණුමක් නම් අපෙන් ඉල්ලලා නැහැ. නමුත් ගෙවිය යුතු EPF ගිණුම ඉල්ලලා තියෙන රික්වයර්මන්ට්ස් යටතේ. ඒක නිසා අපි මේ ගිණුම පිළියෙල කරන්න ඕනේ. එහෙනම් ගෙවිය යුතු EPF ගිණුම බැර කරනවා EPF වියදම් ගිණුම කියලා 3600ක්. මෙතන පැහැදිලි කරගන්න සේවකයාට අදාළව ගෙවන්න ඕනේ 2400 ගේ EPF එකටයි සමාගම විසින් වෙනම ගෙවන 3600 ගේ EPF එකටයි තාම ගෙවලා නැති නිසා අපි ගෙවිය යුතු EPF ගිණුමක් පිළියෙල කරගන්නවා. පැහැදිලිනේ? ඒතර ගෙවිය යුතු EPF ගිණුම් දෙකක් පිළියෙල කරන්න ඕනේ මේ දෙකට අදාළව. එක ගෙවිය යුතු EPF ගිණුමක සටහන් කරන්න පුළුවන්. පැහැදිලිද? නමුත් මේ 2400 නැත්නම් සේවකයන්ට අදාළ 2400 පැමිණියේ වැටුප්හා වේතන පාලන ගිණුමෙන් සමාගමට අදාළ 3600ට අදාළ අඩිත් ගිණුම වෙන්නේ EPF වියදම් ගිණුම තමයි හර වෙන්නේ. එහෙනම් EPF වියදම් ගිණුම හර වෙලා තමයි ගෙවිය යුතු EPF ගිණුම මේ 3600 මෙතනට බැර වෙන්නේ. පැහැදිලිනේ? හොඳයි. ETF එකට යද්දී 720 ඒ ETF එකත් අපි දන්නවා ඒකට අදාළ දුවිචරණ මම පැහැදිලි කරා ETF වියදම් ගිණුම හර ගෙවිය යුතු ETF ගිණුම බැර. තාම ගෙවලා නැති නිසා. ETF වියදම් ගිණුමක් අපෙන් ඉල්ලන්නේ නැහැ. නමුත් ගෙවිය යුතු ETF ගිණුමක් ඉල්ලනවානේ. එහෙනම් ඒ ගෙවිය යුතු ETF ගිණුම බැර කරන්න ඕනේ 720ක්
අනිත් ගිණුමේ නම තමයි ETF වියදම් ගිණුම. පැහැදිලිද? එතකොට ETF වලට අදාළවත් විස්තරහන වෙන්නේ ETF වියදම් ගිණුම හර ගෙවිය යුතු ETF ගිණුම බැර. අපෙන් අවශ්‍ය වන්නේ යට තියලා තියෙන්නේ ගෙවිය යුතු ETF ගිණුම විතරයි. ඒක නිසා ගෙවිය යුතු ETF ගිණුම බැර කරනවා 720ක්. පැහැදිලිද? හොඳයි. එහෙනම් මේ ගිණුම් තුනක් අපි පිළියෙල කරලා ඉවරයි. හරි. ඒතොර මේ අභ්‍යාසයට අදාළව අන්තිමට අපෙන් පිළියෙල කරන්න කියලා කියන්නේ සේවකයන්ට අදාළව ව්‍යාපාරයේ විසින් දරන මුළු වියදම. සේවකයන්ට අදාළව ව්‍යාපාරයේ විසින් දරන මුළු වියදම. මම එදා පැහැදිලි කිරීමක් කරා සේවකයන්ට අදාළව ව්‍යාපාරයේ විසින් දරන මුළු වියදම ගණනය කරන්න ප්‍රධාන අංග තුනක් එකතුවෙන් කියලා. සේවකයන්ට අදාළ මුළු වියදම ගණනය කරන්න ප්‍රධාන අංග තුනක එකතුවෙන් කියලා. ඒතකොට ඒකෙදි මම කිව්වා දල වැටුප එකතුව සහ සමාගම විසින් වෙනම දරන වියදම් දෙකක් වන EPF 15% සහ ETF 3% කියන ඒ අංග තුන එකතුවෙන් තමයි ව්‍යාපාරයක් විසින් සේවකයන්ට අදාළව දරන මුළු වියදම තීරණය වෙන්නේ. පැහැදිලිද? එතකොට මම ඒක පිළිබඳ පුළුල් අවබෝධයක් ගිය වීඩියෝ එකේදී ලබා දුන්නා. එතකොට අපි දල වැටුප විදිහට 33000ක් මෙතන පෙන්වුම් කරනවා. ඒ වගේම සමාගම විසින් වෙනම දරන වියදම් දෙකක් තමයි EPF වියදමයි ETF වියදමයි. එතකොට ඒ දෙකට අදාළව EPF විදිහට 3600කුත් ETF විදිහට වෙනම 720කුත් දරනවා. එතකොට මේ තුනේ එකතුව තමයි සේවකයන්ට අදාළව සමාගමක් විසින් දරන මුළු වියදම විදිහට අපි සටහන් කරන්න ඕනේ. පැහැදිලි? එතකොට මෙතන සටහනක් 37320ක් විදිහට. පැහැදිලි? එතකොට මේ අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරේ අපොසු උසස් පෙළ වැටුප් ලේඛන කියන අභ්‍යාසයකට අදාළව සම්පූර්ණ ගණන් සාකච්ඡා කරා. නමුත් මේ පාඩමට අදාළ විශේෂත්වයක් තමයි මේ වැටුප් ලේඛනයක් පිළියෙල කරන්න නැත්නම් මේ ගිණුම් ටික පිළියෙල කරන්න කියලා නෙමෙයි හැම අභ්‍යාසයකදීම අහලා තියෙන්නේ. එකින් එක වෙනස් කරුණු තමයි පොඩ්ඩක් අහලා තියෙන්නේ. ඉතින් මම මේ ලබා දුන්න පළවෙනි වීඩියෝ එකේ සහ දැන් ලබා දුන්න ඒ දැනුම භාවිතා කරලා ඕනෙම අභ්‍යාසයකට පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා ඊටත් අමතරව ප්‍රශ්න එහෙම ඇති වුණොත් ඒවා අපි ඉදිරිපත් කරලා අනිවාර්යයෙන්ම निराකරණය කරගන්න.